Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කියන්නේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. සුබ දැසනක් දුව පුතේ. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සිත FM Soft Logic Life ගුරු ගෙදරත් එක්ක. ගිය සතියේ අපි සිත ගුරු ගෙදර ICT පන්තියෙන් සාකච්ඡා කළේ අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ විසින් ඉදිරිපත් කරලා තියෙන විවෘත පද්ධති අන්තර් සම්බන්ධිත ආකෘතිය. එහෙම නැත්නම් ISO OSI ආකෘතිය පිළිබඳව. ඉතින් අපි මේ OSI ආකෘතියේ තර පිළිබඳව සාකච්ඡා කළා. ඒ ස්තරවල එක් එක් ස්තරයේ කාර්ය පිළිබඳව සාකච්ඡා කළා. දුව පුතේ උසස් පෙළ ICT විෂයේ දීර්ඝතම පාඩම් මේකකය වන දත්ත sannivedanaya පාඩම් මේකකයේ වැදගත්ම කොටසක් තමයි මේ OSI සම්බන්ධිත ආකෘතිය කියලා කියන්නේ. අන්තර් සම්බන්ධිත ආකෘතිය. විවෘත පද්ධති අන්තර් සම්බන්ධිත ආකෘතිය. මේ විවෘත පද්ධති අන්තර් සම්බන්ධිත ආකෘතිය තමයි අපි පසුගිය සතියේ සාකච්ඡා කළා. පරිගණක ජාලකරණයේදී එහෙම නැත්නම් මොනවා හරි උපාංග දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දත්ත sannivedanaya කරනවා නම් එතනදී පාවිච්චි කරන ආකෘතිය තමයි මේ සම්බන්ධිත ආකෘතිය කියලා කියන්නේ. දුවේ පුතේ මේ සම්බන්ධිත ආකෘතියේ ස්තර 7ක් පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ ස්තර 7කට වෙන් කරලා මේ ආකෘතිය අපි ඉගෙන ගන්නවා. මොකද අපේ අධ්‍යයනයේ පහසුව සඳහා. ඉතින් ඒ විදිහට ස්තර 7ක් ආකාරයට තමයි මේ ආකෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔබට මතක ඇති අපි සාකච්ඡා කළා පළවෙනි ස්තරය. අපි ඉංග්‍රීසි භාෂාවෙන් මේ ස්තර 7 හැඳින්වුවොත් physical layer, data link layer, network layer, transport layer, session layer, presentation layer, ඒ වගේම application layer කියලා අපි මේ layers 7 නැත්නම් මේ ස්තර 7 හැඳින්වුවා ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් අපි මේක සිංහලෙන් හැඳින්වුවොත් මුලින්ම භෞතික ස්තරය, දත්ත සන්දාන ස්තරය, ජාලකරණ ස්තරය, පරිවහන ස්තරය, සැසි ස්තරය, සමර්පණ ස්තරය සහ යෙදවුම් ස්තරය. මෙන්න මේ විදිහට අපි ස්තර 7කින් හැඳින්වුවා මේ ආකෘතිය. ඒ වගේම අපි එම ආකෘතියේ තියෙන ස්තර 7 කාර්ය පිළිවෙලින් සාකච්ඡා කළා. මම යලිත් වතාවක් ඉතා කෙටියෙන් මේ ස්තර 7 පිළිබඳව මතක් කරන්නම්. මුලින්ම භෞතික ස්තරය. භෞතික ස්තරය කියලා අපි හැඳින්වුවේ දත්ත sannivedanayේදී නැත්නම් මේ විවෘත පද්ධති අන්තර් සම්බන්ධ කරනකොට අවශ්‍ය වෙන භෞතික සාධක සම්පූර්ණ වීම කියන කාරණාව තමයි භෞතික ස්තරයෙන් අපි හැඳින්වුවේ. එහිදී දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය සම්බන්ධක මේ වගේ භෞතික ගුණාංග ටික ඒ වගේම තමයි මාධ්‍ය තුල දත්ත ගමන් ගන්නේ අපි දන්නවා බිටු ආකාරයෙන් මෙහිදී සංඥා ආකාරයෙන් මෙන්න මේ සංඥා මේ වගේ භෞතික තත්වයන් පිළිබඳව තමයි භෞතික ස්තරයෙන් විස්තර කළේ. දෙවෙනිට අපි සාකච්ඡා කළා දත්ත සන්දාන ස්තරය data link layer එක පිළිබඳව. මේ දත්ත සන්දාන ස්තරයේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. අපි මේ ප්‍රධාන කාර්යයන් දෙක දත්ත සන්දාන ස්තරයේ උපස්තර දෙකකට වෙන් කරමින් තමයි අපි සාකච්ඡා කළේ. ප්‍රධාන කාර්යයන් දෙක තමයි එකක් භෞතික ලිපිනකරණය, දෙවෙනි කාරණය තමයි දෝෂ හඳුනා ගැනීම සහ ඒවා නිවැරදි කිරීම කියන කාරණය. ඉතින් මේ මූලික කරුණු දෙක අපි වෙනම ස්තර දෙකකට උපස්තර දෙකකට වෙන් කරමින් සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි ගිය සතියේ මතක් කළා දත්ත සන්දාන ස්තරයට උපස්තර දෙකක් තියෙනවා කියලා. ඒතර එකක් තමයි MAC කියන උපස්තරය, දෙවෙනි උපස්තරය තමයි LLC කියන උපස්තරය. මේ MAC උපස්තරයේ කාර්යය තමයි අපි භෞතික ලිපිනකරණය කියලා කිව්වේ. ඒ කියන්නේ පරිගණකයේ එහෙම නැත්නම් අදාළ උපාංගයේ MAC ලිපිනය MAC ඇඩ්‍රස් එක භාවිතා කරලා දත්ත සම්ප්‍රේෂණ උපාංග අතර භෞතික සම්බන්ධතාවය ගොඩනගා ගැනීම අපි කිව්වා භෞතික ලිපිනකරණය කියලා. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. ඒ වගේම LLC කියන දෙවන උපස්තරයේ දත්ත සන්දාන ස්තරයේ දෙවන උපස්තරයට අපි කිව්වා LLC කියලා. මේ LLC කියන උපස්තරයේ logical link control කියන උපස්තරයේ කාර්යයන් දෙකක් අපි කිව්වා. දෝෂ හඳුනා ගැනීම සහ නිවැරදි කිරීම, ඒ වගේම දත්ත ගැලීම පාලනය කිරීම කියලා, flow control කියලා. ඉතින් මෙන්න මේ කියන කාර්යයන් ටික දත්ත සන්දාන ස්තරයට තිබුණා. ඊළඟ අපි ජාලකරණ ස්තරය ගැන කතා කරා. network layer ජාලකරණ ස්තරයේදී අපි කිව්වා ප්‍රධාන කාර්යය තමයි routing.
රවුටින් කියන එක අපි හැඳින්වුවා මෙන්න මේ විදිහට. සිංහලෙන් අපිට ඒක හඳුන්වන්න පුළුවන් තාර්කික ලිපිනකරණය කියලා, logical addressing. මේ තාර්කික ලිපිනකරණය කියලා කියන්නේ දත්ත පැකට්ටු වල IP ලිපිනයට අනුව ඒවා ගමනාන්ත පරිගණක වෙත ගෙන යාම අපි කිව්වා තාර්කික ලිපිනකරණය කියලා. ඊළඟට අපි කතා කරා පරිවහන ස්තරය පිළිබඳව. පරිවහන ස්තරයේදී මූලික කාර්ය වෙන්නේ අන්තර් සංග්‍රාහක sannivedanaya කියන එක. දත්ත සම්ප්‍රේෂණයේදී එම සංග්‍රාහක හොඳින් sannivedanaya විය යුතුයි. එහිදී විශ්වසනීය සම්ප්‍රේෂණයක් අවශ්‍ය නම් විශ්වසනීය සම්ප්‍රේෂණයකුත්, විශ්වසනීය නොවන සම්ප්‍රේෂණයක් නම් අවශ්‍ය වෙන්නේ විශ්වසනීය නොවන සම්ප්‍රේෂණයක් ආකාරයට දත්ත සම්ප්‍රේෂණය කිරීම මේ පරිවහන ස්තරයේ කාර්යය කියලා අපි කිව්වා කෙටියෙන්. ඒ වගේම සැසි ස්තරය, සෙෂන් ලේයර් ගැන අපි කතා කරා. සෙෂන් ලේයර් නැත්නම් සැසි ස්තරයේ කාර්යය කියලා අපි කිව්වේ දත්ත සම්ප්‍රේෂණයට අවශ්‍ය සැසි පවත්වාගෙන යාම, සෙෂන්ස් පවත්වාගෙන යාම කියන එක. මීට අමතරව මෙහිදී සින්ක්‍රොනයිසේෂන් සමමුහූර්තනය මේ වගේ කාර්යනොත් සිදු කරනවා. ඉතින් මේක අපි කෙටියෙන් හැඳින්වුවා process to process communication, එහෙම නැත්නම් ක්‍රියාවලි අන්තර් සංවේදනය කියලා. මේ ක්‍රියාවලි අන්තර් සංවේදනය තමයි අපි සෙෂන් ලේයර් එකේ ප්‍රධාන කාර්ය විදිහට සැලකුවේ. ඊළඟට අපි ප්‍රසන්ටේෂන් ලේයර් ගැන කතා කරා. ප්‍රසන්ටේෂන් ලේයර් කියලා කිව්වේ සමර්පණ ස්තරයේ. මේකෙදි ප්‍රධාන කාර්ය තමයි දත්ත සම්ප්‍රේෂණයට පෙර ඊට ගැළපෙන ආකාරයෙන් සකස් කිරීම, ඒ කියන්නේ ප්‍රදර්ශනය කිරීම. උදාහරණයක් විදිහට සම්පින්ඩනය, ගුප්තකේතනය වගේ විශේෂ දත්ත නිරූපණ ක්‍රම භාවිතා කරනවා මෙහිදී. ඒ වගේම තමයි ගමනාන්ත පරිගණකයේදී නැවත මේ දත්ත මුල් තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ සම්පින්ඩනය කරලා තිනව නම් මේ සම්පින්ඩනය කරපු දත්ත නැවත මුල් තත්ත්වයට පත් කිරීම. ගුප්තකේතනය මගින් ආරක්ෂාවක් ලබා දී තිනව නම් ඒ ගුප්ත විකේතනය කියන එක. ඉතින් මෙන්න මේ කාර්යයන් අපි ප්‍රදර්ශන ස්තරය නැත්නම් සමර්පණ ස්තරයේ කාර්ය විදිහට සැලකුවා. අවසානයේ අපි සාකච්ඡා කළා යෙදවුම් ස්තරය පිළිබඳව. යෙදවුම් ස්තරය කියලා කිව්වේ ජාලකරණ ක්‍රියාවලිය ආරම්භ වන ස්ථානයට, ඒ කියන්නේ පරිශීලක කාර්යයන් ජාලකරණ කාර්යයක් බවට පරිවර්තනය වෙන්නේ මෙම ස්තරයේදී. උදාහරණයක් විදිහට පරිශීලකයට අවශ්‍යයි නම් ඊමේල් පණිවිඩයක් යවන්න. ඊමේල් පණිවිඩය ඊමේල් යෙදුමක් හරහා යැවීම සිදු කරන්නේ යෙදවුම් ස්තරයේදී. ඒ වගේම ලබන්නාගේ අන්තයේදී මේ ඊමේල් පණිවිඩය බලන්නෙත් යෙදවුම් ස්තරය මගින්. හොඳයි. ඉතින් මේ ටික ඊටාම වැදගත් කොටසක් දුවේ පුතේ. මෙම කාර්යයන් හත උසස් පෙළ ICT විෂය හදාරන දුවල පුතාලා අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු හතක්. ඉතින් ඒ නිසාම ගොඩක් දරුවෝ අපේ නිල්ලිමකුත් කරලා තිබුණා නැවත වතාවක් මෙම කොටස මතක් කරන්න කියලා. ඉතින් ඒ නිසා අපි ඔන්න තවත් වතාවක් මතක් කරා. හොඳයි. අපි අද බලමු මේ ISO OSI ආකෘතිය, මේ විවෘත පද්ධති අන්තර් සම්බන්ධිත ආකෘතියේ තියෙන තවත් වැදගත්ම කොටස් දෙකක් පිළිබඳව සාකච්ඡා කරමු අපි. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි. මිලාට දුවේ පුතේ අපි බලමු ISO OSI ආකෘතියේදී එක් ස්තරයට අදාළව දත්ත පවතින ආකාරය මොන වගේද කියලා. ඔබට මම ගිය සතියේ සඳහන් කළා ISO OSI ආකෘතියට අනුව ප්‍රභව සහ ග්‍රාහක පරිගණක දෙකෙහිම මේ ස්තර අපිට දකින්න පුළුවන්. දැන් දත්ත සම්ප්‍රේෂණයේදී දුවේ පුතේ ප්‍රභව පරිගණකයෙන් නැත්නම් ප්‍රභව උපාංගයෙන් දත්ත නිකුත් වෙන්නේ ඉහළ සිට පහළට. ඒ කියන්නේ ඉහළම ස්තරයේ සිට යෙදවුම් ස්තරය, සමර්පණ ස්තරය, සැසි ස්තරය ඒ ආදි වශයෙන් ඉහළ සිට පහළට තමයි දත්ත ගමන් කිරීම සිදු වෙන්නේ. ඊළඟට ලබන්නාගේ අන්තයේදී ඒ කියන්නේ ග්‍රාහක පරිගණකය නැත්නම් ග්‍රාහක උපාංගයේ පහළ සිට ඉහළට තමයි දත්ත පරිශීලකය වෙත ලැබෙන්නේ. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් යෙදවුම් ස්තරයට තමයි පරිශීලකයා ඈත් වෙන්නේ. පරිශීලකයා දත්ත පරිශීලනය කරන්න යෙදවුම් ස්තරයේදී. ඒ කියන්නේ දැන් මේ දත්තේ හෝ පණිවිඩය යවන්නාගේ අන්තයේදී යෙදවුම් ස්තරයේ තියෙන යෙදවුම් මෘදුකාංගයකින් නැත්නම් ඒ අදාළ යෙදුමකින් දත්තේ යැවීමක් සිදු කරනවා. ලබන්නාගේ අන්තයේදී ලබන්නා දත්ත ලබා ගන්නේ කිසියම් යෙදවුම් මෘදුකාංගයක් ඔස්සේ. උදාහරණයක් විදිහට හිතන්න ඊමේල් පණිවිඩයක් යවන්න. ඊමේල් පණිවිඩය යවන්න තමන්ගේ පරිගණකයෙන් ඊමේල් මෘදුකාංගය වෙත පිවිසිලා ඊමේල් මෘදුකාංගයක් හරහා තමයි මේ ඊමේල් පණිවිඩය යවන්නේ. ලබන්නත් ඒ වගේම ඊමේල් මෘදුකාංගය හෝ වෙබ් බ්‍රවුසරය විවෘත කරගෙන තමයි
තමන්ගේ ඊමේල් තමන්ට ලැබුණු ඊමේල් පණිවිඩය බලන්නේ. එහෙනම් දුවේ පුතේ පැහැදිලි යෙදවුම් ස්තරයේදී තමයි පරිශීලකයා මේ දත්ත සමග ගැටෙන්නේ. එතකොට යවන්නාගේ අන්තයේදී යෙදවුම් ස්තරයෙන් ආරම්භ වන දත්ත සමර්පණ ස්තරය හරහා යම් කිසි පරිවර්තනයකට ලක් වෙලා නැත්නම් ආරක්ෂාවක් එකතු වෙලා සැසි ස්තරය හරහා පරිවහන ස්තරය, ජාල ස්තරය, දත්ත සන්දාන ස්තරය සහ භෞතික ස්තරය දක්වා ගමන් කරලා භෞතික ස්තරය හරහා සංඥාවක් ආකාරයෙන් ලබන්නාගේ අන්තයේ පරිගණකයත් සමග ඒ පරිගණකයේ භෞතික ස්තරයත් සමග සම්බන්ධ වෙනවා සංඥාවක් ඔස්සේ. එම දත්ත නැවත ලබන්නාගේ අන්තයේ තියෙන උපකරණේ නැත්නම් ඒ පරිගණකයේ දත්ත සන්දාන ස්තරය, ජාල ස්තරය, පරිවහන ස්තරය, සැසි ස්තරය හරහා අදාළ උපාංගය වෙත ලැබිලා සමර්පණ ස්තරයෙන් අර පරිවර්තනය වුණු දත්ත නැවත මුල් ස්වරූපයට පත් වෙලා එහි යෙදවු මෘදුකාංගයේ හරහා එම පරිශීලකයට නැත්නම් ලබන්නාට පණිවිඩ ලැබෙනවා. ඉතින් මේ ක්‍රියාවලියේදී දුවේ පුතේ දත්ත විවිධ වෙනස් වීම් වලට ලක් වෙනවා. අපි බලමු ඒ කොහොමද කියලා. යෙදවුම් ස්තරයේදී මුලින්ම යවන්නාගේ අන්තයේ ඒ කියන්නේ ප්‍රභව උපාංගයේදී දත්ත පවතින්නේ දත්ත ආකාරයෙන්මයි. ඒ වගේම සමර්පණ ස්තරයේදීත් කිසියම් වෙනස් වීමකට ලක් වුණත් දත්ත පවතින්නේ දත්ත ආකාරයටමයි. මීළඟට සැසි ස්තරයේදීත් දත්ත පවතින්නේ දත්ත කියන ආකාරයෙන්මයි. පරිවහන ස්තරයේදී යවන්නාගේ අන්තයේ පරිවහන ස්තරයේදී මේ දත්ත වෙනස් වීමකට ලක් වෙනවා. කොටස් බවට දත්තවලම විභේදනය වූ කොටස් ආකාරයට අපි කියනවා මේවට සෙග්මන්ට්ස් කියලා. දත්ත කොටස් බවට පත් වෙනවා. මීළඟට ජාල ස්තරයේදී දත්ත පවතින්නේ පැකට්ටු ආකාරයෙන් දත්ත පැකට්ටු බවට පත් වෙනවා. data packets කියලා අපි කියනවා. මේ දත්ත පැකට්ටු දත්ත සන්දාන ස්තරයේදී ඒ කියන්නේ data link layer එකේදී රාමු බවට පත් වෙනවා. අපි කියනවා frames කියලා. මීළඟට භෞතික ස්තරයේදී දත්ත පවතින්නේ බිටු ආකාරයෙන්, ඒ කියන්නේ bits විදිහට, එහෙම නැත්නම් සංඥාවක් ආකාරයෙන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි දත්ත පරිවර්තනය වෙන්නේ. යවන්නාගේ පරිගණකයේදී දත්ත පරිවර්තනය වෙන්නේ දත්ත කොටස්, පැකට්ටු, රාමු සහ බිටු ආකාරයට. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් දත්ත, data, segments, packets, frames, bits විදිහට තමයි මේවා වෙනස් වෙන්නේ. ඊළඟට දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය ඔස්සේ ලබන්නාගේ පරිගණකයට ළඟා වෙලා ලබන්නාගේ අන්තයේදී මේ දත්ත භෞතික ස්තරයේදී බිටු, දත්ත සන්දාන ස්තරයේදී රාමු, ජාල ස්තරයේදී පැකට්ටු, පරිවහන ස්තරයේදී දත්ත කොටස් ඒ කියන්නේ segments විදිහට පරිවර්තනය වෙලා සැසි සමර්පණ යෙදවුම් කියන ස්තරවලදී ඒ කියන්නේ session, presentation, application කියන layers වලදී දත්ත ආකාරයෙන්ම දත්තවලම විවිධ වෙනස් වීමකට ලක් වෙලා නැවත මුල් ස්වරූපයෙන් ලබන්නා නැත්නම් ග්‍රාහකයා වෙත ලැබෙනවා. ඉතින් මෙන්න මේක තමයි දුවේ පුතේ දත්තවල ගමන් ගැනීම සිදුවන ආකාරය. දත්තවල වෙනස් වීම සිදුවන ආකාරය. Soft Logic Life සිත ගුරු ගෙදරා පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. හොඳයි. මිලන් අපි බලමු මේ ආකෘතියට අනුව එක එක ස්තරවලට අයත් වන නියමාවලි, දත්ත සම්ප්‍රේෂණ නියමාවලි සහ විවිධ ජාලකරණ උපාංග මොනවද කියලා. මුලින්ම අපි බලමු භෞතික ස්තරයට අයත් වන නියමාවලි මොනවද කියලා. දුවේ පුතේ භෞතික ස්තරය කිව්වම අපි දන්නවා භෞතික ස්තරයෙන් හඳුන්වන්නේ දත්ත පවතින භෞතික ආකාරය. එහෙම නැත්නම් දත්ත සම්ප්‍රේෂණයට අවශ්‍ය වෙන භෞතික අවශ්‍යතා. මෙහිදී අපිට දත්ත සම්ප්‍රේෂණ නියමාවලි සඳහන් කරන්න බෑ. මෙතනදී අපිට කියන්න තියෙන්නේ නියමාවලි විදිහට සලකන්න වෙන්නේ විවිධ ප්‍රමිතීන්, එහෙම නැත්නම් විවිධ ස්ටෑන්ඩඩ්ස්. උදාහරණයක් විදිහට දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයට අදාළ විවිධ ප්‍රමිතීන්, ඒකට භාවිතා කරන කනෙක්ටර් එක වගේ දේවල්, RJ45, BNC, ST, MJRT මේ වගේ ස්ටෑන්ඩඩ්ස්, මේ වගේ භෞතික ප්‍රමිතීන් තමයි අපිට
නියමාවලි විදිහට සලකන්න වෙන්නේ. ඊළඟට දත්ත සන්දාන ස්තරය. දත්ත සන්දාන ස්තරයේදී දුවේ පුතේ උසස් පෙළ විෂය නිර්දේශයට තියෙන නියමාවලි වලින් PPP සහ ඊතර්නෙට් කියන නියමාවලි දෙක විතරයි අපිට හඳුන්වන්න තියෙන්නේ. PPP අපි කියනවා point to point protocol කියලා. ඒ වගේම ඊතර්නෙට් නියමාවලිය. මේ ඊතර්නෙට් නියමාවලිය මෙයත් අයිති වෙන්නේ දත්ත සන්දාන ස්තරයට. ඊළඟ දුවේ පුතේ ජාලකරණ ස්තරය. ජාලකරණ ස්තරයට අයත් වෙනවා IP නියමාවලිය වගේම ICMP නියමාවලිය. තව නියමාවලිය රැසක් පවතිනවා. ඒත් අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී සාකච්ඡා කරන්නේ මේ IP සහ ICMP පිළිබඳව. ඔබ දන්නවා IP නියමාවලිය කරන්නේ දත්ත පැකට්ටු ආකාරයෙන් ගමනාන්ත වෙත රැගෙන යන එක. ඒ වගේම ICMP නියමාවලිය කරන්නේ දෝෂ හඳුනා ගන්න එක. ඉතින් මෙන්න මේ නියමාවලි දෙකම දත්ත පැකට්ටු ආකාරයෙන් ගමන් ගැනීමේදී අවශ්‍ය වෙන නියමාවලි දෙකක්. මෙම නියමාවලිය අයත් වෙන්නේ ජාලකරණ ස්තරයට නැත්නම් නෙට්වර්ක් ලේයර් එකට. ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් පරිවහන ස්තරය. මේ පරිවහන ස්තරයට අපේ විෂය නිර්දේශයේ තියෙන නියමාවලිය අතරින් නියමාවලි දෙකක් අයත් වෙනවා. TCP සහ UDP. අපි දන්නවා TCP UDP කියන නියමාවලි දෙකෙන්ම කරන්නේ දත්ත සම්ප්‍රේෂණය කිරීමේ කාර්යය. ඒ කියන්නේ දත්ත සම්ප්‍රේෂණයට සූදානම් කිරීම සහ දත්ත සම්ප්‍රේෂණය කිරීම. මෙහිදී TCP ගේ කාර්යභාරය වෙනත් එකක්. දත්ත පැකට්ටු ආකාරයෙන් ගමන් ගන්න සලස්වන එක. UDP ගේ කාර්යය තමයි දත්ත පැකට්ටු ආකාරයෙන් නැතුව දත්ත පවතින ආකාරයෙන්ම සම්ප්‍රේෂණය කිරීම. අපි ඒ පිළිබඳව මීට පෙර පාඩමකදී සාකච්ඡා කළා. ඔබට පුළුවන් එම පාඩම මගහැරලා තියෙනවා නම් සිත FM සිත 88ට Facebook පිටුවෙන් එහෙම නැත්නම් සිත FM YouTube channel එක හරහා මේ පසුගිය පාඩම ලබා ගන්න අපේ නියමාවලි පිළිබඳව අපි සාකච්ඡා කළ පාඩම. එතකොට පරිවහන නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට අයත් වෙන්නේ TCP සහ UDP නියමාවලි. Transmission Control Protocol එක ඒ වගේම User Datagram Protocol එක. ඊළඟට සැසි ස්තරයට අයත් වන නියමාවලිය අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී සාකච්ඡා කරන්නේ නැහැ. ඒත් මම ඔබට කීපයක් කියන්නම්. RPC නියමාවලිය, Net BIOS නියමාවලිය වගේ නියමාවලි අයත් වෙනවා session layer එකට නැත්නම් සැසි ස්තරයට. ඊළඟට සමර්පණ නැත්නම් presentation layer එක. මේ සමර්පණ ස්තරයට දුවේ පුතේ අයත් වෙන්නේ නියමාවලි කියලා අපි මෙහිදී සලකන්නේ දත්ත පරිවර්තනය කරන විවිධ ආකාර. ඒ කියන්නේ දත්ත ගොනු ආකාරයෙන් පවතිනකොට අපි JPG, TIFF ඒ වගේ විවිධ දත්තවලට අදාළ ගොනු ස්වරූප. එම ගොනු ස්වරූප අපි නියමාවලි විදිහට තමයි මෙතනදී සලකන්නේ. MPG, MP3 මේ වගේ දත්ත ගොනු වල විවිධ ස්වරූප. මීට අමතරව ASCII, EBCD වගේ දත්ත පරිවර්තන ආකාරات අපි සලකනවා මේ සමර්පණ ස්තරයේදී නියමාවලි විදියට. අවසානයේ දුවේ පුතේ යෙදවුම් ස්තරයේ මේ යෙදවුම් ස්තරයට බොහෝ නියමාවලි අයත් වෙනවා. අපේ උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙන බොහෝ නියමාවලි අයත් වෙන්නේ යෙදවුම් ස්තරයට. මොකද පරිශීලකයා සමග එහෙම නැත්නම් මේ යෙදවුම් මෘදුකාංග සමග සම්බන්ධ වන නියමාවලි තමයි මෙහිදී අපි සලකන්නේ. එතනදී ඊමේල් සඳහා භාවිතා කරනවා අපි SMTP, POP, IMAP වගේ නියමාවලි. මේවා අයත් වෙන්නේ යෙදවුම් ස්තරයට. ඒ වගේම ගොනු සම්ප්‍රේෂණයේදී අපි යොදා ගන්නවා FTP නියමාවලිය. මෙයත් අයත් වන්නේ යෙදවුම් ස්තරයට. ඊළඟට DHCP, DNS වගේ නියමාවලි. ඒවත් අයත් වෙන්නේ යෙදවුම් ස්තරයට. ඊළඟට අපි වෙබ් පිටු පිරික්සීමේදී භාවිතා කරනවා HTTP, HTTPS වගේ නියමාවලි. මේවත් අයත් වෙන්නේ අපේ යෙදවුම් ස්තරයට. ඊළඟට දුරස්තව විවිධ උපාංග පාලනය කරන්න පුළුවන්, විවිධ උපාංග වෙත පිවිසෙන්න පුළුවන් විශේෂ නියමාවලියක් තමයි ටෙල්නෙට් කියන්නේ. ඉතින් මේ ටෙල්නෙට් නියමාවලියත් අයත් වන්නේ යෙදවුම් ස්තරයට. බලන්න දුවේ පුතේ අපේ විෂය නිර්දේශයේ තියෙන බොහෝ නියමාවලි අයත් වෙන්නේ මෙන්න මේ යෙදවුම් ස්තරයට. අපේ අයමත් සැරයක් මතක් කරොත් HTTP, HTTPS, DNS, DHCP, FTP, SMTP, POP ඒ වගේම ටෙල්නෙට් මේ සියලුම නියමාවලි අයත් වෙන්නේ යෙදවුම් ස්තරයට. තව බොහෝ නියමාවලි පවතිනවා. ඒත් අපි උසස් පෙළ විෂය නිර්දේශයේදී සාකච්ඡා කරන්නේ මේ නියමාවලි පමණයි. ඉතින් අපි ස්තර 7ටම අයත් වන විවිධ නියමාවලි පිළිබඳව සාකච්ඡා කළා. Soft Logic Live සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. අද ප්‍රවීණ දේශක ප්‍රබුද්ධ ශ්‍රීමාල් ආචාර්යතුමා සමග අපි ICT ඉගෙන ගනිමු. අපි ඊළඟට බලමු මේ එක් එක් ස්තරයට අයත් වන ජාලකරණ නැත්නම් දත්ත sannivedana උපාංග මොනවද කියලා. පුතේ මුලින්ම භෞතික ස්තරයට අයත් වෙනවා hub
ඒ වගේම රිපීටර් වගේ උපාංග. මොකද දැන් රිපීටර් එක කියලා කියන්නේ අපි කලිනුත් සාකච්ඡා කරලා තියෙනවා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යම කොටසක් වගේ. ඉතින් මේ නිසා මේ රිපීටර් කියන උපාංගය අයත් වෙන්නේ භෞතික ස්තරයට. ඒ වගේම හබ් එකත් මේ ආකාරයෙන්මයි දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යම විවිධ ආකාරයට සංවිධානය කරන්න උවමනා වුණාම අපි හබ් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ජාල නාභි භාවිතා කරනවා. විවිධ ස්ථල විද්‍යා සකස් කරන්න උවමනා වුණාම ටොපොලොජිස් හදන්න උවමනා වුණාම අපි හබ් එකක් නැත්නම් නාභියක් භාවිතා කරනවා. මේ හබ් එකත් අයත් වන්නේ භෞතික ස්තරයට. ඊළඟට දෙවනි ස්තරයට අපේ දත්ත සන්දාන ස්තරයට අයත් වෙනවා බ්‍රිජ් කියන උපාංගය. දත්ත සංනිවේදනයේදී අපි භාවිතා කරන ගොඩක් වැදගත්ම උපාංගයක් තමයි මේ බ්‍රිජ් කියන උපාංගය. ඉතින් බ්‍රිජ් උපාංගය අයත් වෙන්නේ නැත්නම් ජාලකරණයේදී ජාලයේ තදබදය පාලනය කරන මේ බ්‍රිජ් උපාංගය අයත් වෙන්නේ දත්ත සන්දාන ස්තරයට. ඊළඟට අපේ ජාල ස්තරය කියන්නේ නෙට්වර්ක් ලේයර් එක අපේ තුන්වෙනි ස්තරයට අයත් වෙන්නේ රවුටර් ඒ වගේම ජාලකරණ ස්විච් වගේ උපාංග. නෙට්වර්ක් ස්විච් එක, රවුටර් එක, මීට අමතරව ෆයර්වෝල් එක වගේ උපාංගත් අපිට සලකන්න පුළුවන්. අපේ තුන්වන ස්තරයේ නැත්නම් ජාල ස්තරයට අයත් වන ජාල උපාංග විදියට. ඊළඟට දුවේ පුතේ මේ පරිවහන ස්තරය ට්‍රාන්ස්පෝර්ට් ලේයර්. පරිවහන ස්තරයට අපිට අයත් වෙන උපාංගයක් විදිහට සලකන්න තියෙන්නේ ජාලකරණ දොරටුමන් කියලා අපි හඳුන්වන එහෙම නැත්නම් නෙට්වර්ක් ගේට්වේස් කියන උපාංග. ගේට්වේ උපාංගයක් තමයි අපිට අපේ හතරවෙනි නැත්නම් පරිවහන ස්තරයට අයත් වෙන උපාංග විදිහට සලකන්න වෙන්නේ. ඊළඟට දුවේ පුතේ 5 වෙනි 6 වෙනි සහ 7 වෙනි ස්තර තුනටම අයත් වන්නේ විවිධ සේවාදායක. ඒ කියන්නේ වෙබ් සර්වර්ස්, මේල් සර්වර්ස්, DNS සර්වර්ස් මෙන්න මේ වගේ විවිධ සේවාදායක තමයි අපි උපාංග විදිහට සලකන්නේ. ඒ අරෙන්න විශේෂ ජාලකරණ උපාංග අපට හමුවන්නේ නැහැ ඉහළ ස්තරවලදී. ඉතින් ඔබෙන් ඉහළ ස්තරවලට අයත් වන කිසියම් ජාලකරණ උපාංගයක් විභාගයේදී ගැටලුවක් විදිහට ඔබෙන් ඇහුවොත් ඔබට සඳහන් කරන්න තියෙන්නේ කිසියම් සේවාදායකයක්. ඒ කියන්නේ වෙබ් සර්වර් එකක්, ඊමේල් සර්වර් එකක් වගේ සේවාදායකයක් තමයි අපි සලකන්නේ. එම ඉහළ ස්තරවලට අයත් ජාලකරණ උපාංග විදියට. හොඳයි. අපි අදත් බොහෝ විස්තර කතා කළා මේ ISO OSI 7 layers architecture එක පිළිබඳව. ඉතින් දුවේ පුතේ උසස් පෙළ විෂය නිර්දේශයේ වැදගත්ම කොටසක් තමයි මේ අන්තර් සම්බන්ධිත ආකෘතිය OSI අන්තර් සම්බන්ධිත ආකෘතිය කියලා කියන්නේ. හොඳයි අපි ලබන සතියේත් මේ වගේම වැදගත් පාඩම් මේකකකින් හමු වෙමු. ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් ඔබ හැමදිනාටම. ආයුබෝවන්. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තිය. Soft Logic Life සිත ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ පන්තියට පාර කිව්වේ. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය Soft Logic Life.